නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ශ්‍රද්ධාවන්ත පින්වත් දරුවනි, අද මේ පින්වත් සියලු දෙනා මේ ස්ථානයට එක් රැස්ුනේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයෙන් බිඳක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නටයි. දරුවනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට ගලපා ගන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක නිකන් ඇසීමකින් අවසන් වෙන දෙයක් නෙවෙයි. ඉතින් මේ ධර්මයේ සඳහන් වෙන අපේ ජීවිතයේ දියුණුව පිණිස පවතින උතුම් කරුණක් අද ඔබට කියා දෙන්න මා කල්පනා කළා. දැන් ඔබ ඔබේ ජීවිතය ගැන කල්පනා කළොත් අපට අපේ ජීවිතය මූලිකව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ජීවිතයේ මූලිකව කොටස් කීයකට බෙදන්න පුළුවන්ද? දෙකකට. ඒ කොහොමද? අපි සරලවම බෙදුවොත් අපිට බෙදන්න පුළුවන් සිතත් කයත් කියලා. මොකක් කොහොමද? සිතත් කයත්. ඒතර මේ දෙකෙන් දැන් කය තියනවා කියලා ඔබ දන්නවද නැද්ද? දන්නවනේ. අපිට අතට අහු වෙනවා, පේනවා. සිත තියනවා කියලාත් ඔබ දන්නවද නැද්ද? දන්නවා. ඇයි? ඔබ හිතන්නේ මොකෙන්ද? සිතෙන්. එතකොට මේ සිතයි කයයි සලකද්දී අපි අපේ ජීවිතේ වැඩි වැදගත්කමක් දෙන්නේ අපේ හිතටද කයටද? මොකේටද වැඩි වැදගත්කමක් දෙන්නේ අපි? කයට නේද? දැන් මෙතන උදේ නැගිටලා ඔක්කොම දත් මැද්දද නැද්ද? දත් ටික මැද්දා. දත් මැදීම අදාළ කයටද හිතටද? කයට. දැන් අපි කය පිරිසිදු කරගන්න තමයි දත් මැද්දේ. ඊට පස්සේ අපි දැන් තාම කබ පිටින්ද ඉන්නේ? නෑ නේද? අපි මූණ හේදුවා. ඒතර මූණ හේදීම අයිති වෙන්නේ කයටද හිතටද? කයට. කය පිරිසිදු කරගත්තා. අපි මූණ හොදගත්තා. ඊට පස්සේ අපි සමහර විට නානවා. ඊට පස්සේ නොයේක් විදිහට මේ කය ලස්සන කරගන්න හදනවා. දැන් මේ ඔබ උදේ පිටත් වෙලා එන්න කලින් කණ්ණාඩියෙන් මූණ බලපු නැති අය ඉන්නවද මෙතන? නෑ නේද? දැන් අපි සමහර විට වාහනයක් නවත්තලා තිබ්බත් අපි ඒකෙන් අපේ මූණ බලනවද නැද්ද? අපි බලනවනේ. දැන් අපේ මූණ හොඳට තියනවද? මොනවා හරි ගෑවිලාද? කොණ්ඩේ අවුල් වෙලාද? අපි හැමතිස්සෙම අතින් අපේ කොණ්ඩේ හදනවා. අපි කොච්චරනම් අපේ ශරීරයේ පිරිසිදුකම ගැන හිතනවද? ඒ වගේම අපි අඳින ඇඳුම් අපි සමහර වෙලාවට අපිට ඇඳුම් කීපයක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ තියෙන කීපේ උනත් අපි උත්සාහ කරන්නේ නැද්ද එකට ගැළපෙන විදිහට අඳින්න? එහෙම අපි උත්සාහ කරනවා නේද?
එතකොට අපි මේ ඔක්කොම කරන්නේ කයටද හිතටද? කයට. එතකොට සමහර විට අපි අයිබ්‍රෝස් හදනවා. ඊට පස්සේ තොල්වල එක එක ඒවා ගානවා. ඊට පස්සේ අපේ දත් ටික පිළිවෙලට චුට්ටක් ඉස්සරහට වෙලා නම් අර මොනවා හරි දාලා හරි පිටිපස්සට කරගන්න බලනවා. මේ ඔක්කොම මහන්සි වෙන්නේ මොකේටද? කයට. චුට්ටක් මහතයි වගේ නම් සමහර විට පොඩ්ඩක් දුවනවා. සමහර විට ඩයට් කරනවා. දැන් මේ හැම එකක්ම මොකේටද? කයට. එතකොට ඔබ හිතලා බලන්න හිතේ පිරිසිදුකම ගැන ඔබ මොනවද කළේ? දැන් අද දවස් ඇතුළත දැන් මේ වැඩසටහන සහභාගී වීම ඇරුණාම හිත පිරිසිදු කර ගැනීම පිණිස, හිත ලස්සන කර ගැනීම පිණිස, හිත සුන්දර කරගන්න ඔබ කරපු දේවල් තියෙනවද? අවංකව කල්පනා කරන්න. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක්ගේ උත්තරේ තමයි හිත වෙනුවෙන් එහෙම අවධානයක් යොමු කරලා නැහැ. ඊ දවසේ කළාද? සමහර විට සතියක් පිටිපස්සට අපි කල්පනා කළොත් අපි කිසි දෙයක් කරලා නැහැ අපේ හිත පිරිසිදු කරගන්න. සමහර විට මාසයක් පිටිපස්සට කල්පනා කළොත් අපි මොනවත්ම කරලා නැහැ අපේ හිත පිරිසිදු කරගන්න. එතකොට බලන්න මේ කය අපට යම් මට්ටමකට වැදගත් තමයි. මොකද අපේ රූපේ විදිහට බාහිරයට පේන්නේ අපේ ශරීරේ. හැබැයි දරුවනේ අපේ හිත ඊට වඩා ගොඩාක් වැදගත්. ඒකට හේතුව මොකක්ද? අපේ මේ ශරීරය ක්‍රියා කරවන්නේ මොකක් විසින්ද? සිත විසින්. සිතේ උපදින සිතිවිලි මුල් කරගෙන තමයි අපි කයින් ක්‍රියා කරන්නේ. සිතේ උපදින සිතිවිලි මුල් කරගෙන තමයි අපි වචන කතා කරන්නේ. එතකොට අපේ චරිතය විදිහට බාහිරයට පේන දෙයට චරිතයේ විදිහට බාහිරයට පේන දෙයට සිත මූලික වෙනවද නැද්ද? සිත මූලික වෙනවා. එතකොට මේ සිත අපට ගොඩාක් වැදගත්. දැන් ඔබ හිතන්න ඔබේ අතක් රිදෙන්න පටන් ගන්නවා. අපි හිතමු එක අතක් රිදෙනවා. ඒ අත අපි හිතමු ටිකක් තදට රිදෙනවා කියලා. ඒ අත රිදිච්ච එකද ඔබට වැඩිපුර රිදෙන්නේ හිත රිදෙන වෙලාවටද? දැන් අපි හිතමු ඔබ තදින් ආදරය කරන කෙනෙක් හදිස්සියේ ඔබව දාලා යනවා. දැන් රිදෙන්නේ ඇඟද හිතද? මොකද රිදෙන්නේ? හිත. වැඩිපුර රිදෙන්නේ අර අත රිදෙන එකද? අත රිදෙන එකට නම් සමහර විට අපිට පේන් කිලර් එකක් හරි ගන්න පුළුවන් නේද? එතකොට අපිට යම් විදිහකට මොනවා හරි බාම් එකක් හරි ගන්න පුළුවන්. හිතේ මොකද්ද ගන්න බාම් එක? හිතට වේදනානාශක තියනවාද? වැඩි වුණොත් නිින්ද යන්න බෙහෙතක් දෙයි. එතකොට එහෙනම් අපේ මේ කායිකව ඇතිවෙන වේදනාවට වඩා අපේ මනසට වේදනා එද්දී අපි ගොඩාක් අසරණ වෙනවා. කොච්චර අසරණ වෙනවද කියන්නේ සමහර වෙලාවට අපට ජීවිතය නැති කරගන්න පවා මොනවා වෙන අවස්ථාද තියෙන්නේ? හිතෙන අවස්ථා තියෙනවා. ඒතර එහෙනම් ඒක පවා මොකක්ද? සිතිවිල්ලක්. එතකොට දරුවනේ මේ හිත කියන එක ගොඩාක් වැදගත් දෙයක්. මේ සිතේ පිරිසිදු බව ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ රූපේ ලස්සන වෙනවා වගේම හිතත් ලස්සන වුණොත් අපේ ජීවිතේ ගොඩාක් ලස්සන වෙයි. අපේ ජීවිතේ අපිට ගොඩාක් සතුටෙන් ඉන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා අපි අපේ සිත ගැනත් අවධානය යොමු කරලා දවසේ පුංචි වෙලාවක් හරි අපේ හිතේ පිරිසිදු භාවය පිළිබඳවත් අපි යම් කැපකිරීමක් කළ යුතු වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට උපකාර වෙන දෙයක් මම අද කියා දෙන්න කල්පනා කළා. මේක උපකාර වෙන්නේ එහෙනම් මොකටද? සිත
පිරිසිදු කරන්න. හැබැයි මතක තියාගන්න යම් කෙනෙක් සිත පිරිසිදු කරනවා නම් ඒක දැනෙන්නේ එයාගේ හිතට විතරක් නෙවෙයි. කොහෙටත් දැනෙනවද? ශරීරයටත් දැනෙනවා. එයාගේ ශරීරය පවා ලස්සන වෙනවා. එතකොට ඔබට පුංචි අභ්‍යාසයක් මම අද කියලා දෙනවා. මේ අභ්‍යාසය මේ දරුව හැමදාම කළොත් ටිකෙන් ටික ඔබේ සිත යම් මට්ටමකට පුහුණු කරන්න ආරම්භයක් ලබා ගන්න ඔබට පුළුවන් වෙයි. ඉතින් අපි කයින් මොනවා හරි කරද්දී ඒකට ශරීරය පුහුණු කරන්න ඕනද නැද්ද? පුහුණු කරන්න ඕන නේද? දැන් කෙනෙක්ට පීනන්න ඕන වෙනවා. මෙයා කවදාවත් පීනලා නැහැ. මෙයාව එකපාරට අරගෙන ගිහිල්ලා වතුරකට දැම්මොත් මොකද වෙන්නේ? පීනයිද? පීනන්නේ නැහනේ. එයා ගිලෙයි. එතකොට එයා පොඩ තමයි පීනන්න පුරුදු වෙන්නේ. අන්න ඒ වගේ අපේ සිතත් දරුවනේ අපි පිරිසිදු කරලා නැහැ කාලෙකී. අපේ සිතේ ගොඩාක් කුණු තියෙනවා. අපිරිසිදු දේ තියෙනවා. එතකොට සිත පිරිසිදු කිරීමත් එකපාරට කරන්න බෑ. ඒක පොඩ අපි පුහුණුවෙන් පුහුණුවට පොඩ පුහුණු කරමින් ටික කරන්න ඕන එකක්. ඒකට හොඳ ආරම්භයක් ලබා ගන්න උපකාර වෙන දෙයක් තමයි අද ඔබට මම කියා දෙන්න කල්පනා කළේ. ඒකට කියන්නේ මෛත්‍රී භාවනාව. මොකක්ද ඒකට කියන්නේ? මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව වඩන අයත උස්සන්න බලන්න. අන්න එක්කෙනෙක් ඉන්නවා, දෙන්නෙක් ඉන්නවා, 3 දෙනයි, 4 දෙනයි, 5 දෙනයි, 6 දෙනයි, 7 දෙනයි. එච්චරද? හරි. දැන් අද ඉඳලා අපි ඔක්කොම මෛත්‍රී භාවනාව වඩමු. තේරුණාද? දැන් මම අද කියලා දෙන්නම් ඔබට කොහොමද මෛත්‍රී භාවනාව වඩන්නේ කියලා. මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස මම ඊට කලින් කියලා දෙන්නම්. දැන් අපි මොනවා හරි ඕන දෙයක් කරන්න කලින් අපි හිතනවනේ මේකෙන් ලැබෙන ප්‍රතිලාභය මොකද්ද කියලා. මෛත්‍රිය වඩන කෙනාට හිතේ තියෙන එක කිලුටක් ටික අයින් කරන්න පුළුවන් වෙනවා. මොකක්ද ඒ කිලුට? ඒකට කියන්නේ තරහ, වෛරය, ව්‍යාපාදය, ගැටීම කියලා අපි නොඑක් වචන වලින් කතා කරන දේ පාලනය කරගන්න පුළුවන් මෛත්‍රී භාවනාව කරන කෙනාට. ඊට පස්සේ තව දුරටත් දියුණු කළොත් එයාට පුළුවන් ඕනනම් ඒ තරහ, වෛරය, ගැටීම සම්පූර්ණයෙන්ම යටපත් කරලා දාන්න. දැන් සමහර වෙලාවට ඔබ කියනවනේ මට නම් අද හොඳටම තද වුණා. තද වුණා කියන්නේ මොකද්ද? ඔය තද වුණා කියන වචنين කියන්නේත් ඕකම තමයි. ඒ කියන්නේ මොකද්ද? තරහ ගියා කියන එක. එතකොට දැන් තරහ යන වෙලාවට ඒ තරහ පවා ඔබේ කයට බලපානවද නැද්ද? දැන් තරහ මානසිකයිනේ. දැන් අපේ හිතට තමයි තරහ යන්නේ. හැබැයි ඒක කායිකවත් ප්‍රකට වෙන්නේ නැද්ද? කායිකවත් ප්‍රකට වෙනවා. ඔබට තරහ ගිය වෙලාවට ඔබේ ලස්සන මූණට මොකද වෙන්නේ? ඇස් දෙක දෙපැත්තක. ඊට පස්සේ නහයෙන් පිඹිනවා. ඊට පස්සේ දත් එකට එකක් තද කරගෙන, ඊට පස්සේ නිකන් මේ නලල රැලි කරගෙන, ඊට පස්සේ අමුතුම නිකන් විකාරයක් නේද මූණේ තියෙන්නේ. ඊට පස්සේ හෘද ස්පන්දනයට මොකද වෙන්නේ? හෘද ස්පන්දන වේගය වැඩි වෙලා, ඊට පස්සේ ඇඟේ යම් රුධිර පීඩනයක් තියෙනවා නම් ඒක වැඩි වෙලා අපිට හරි අපහසුයක් ඇති වෙනවා. තරහ යන වෙලාවට පහසුවක් තියෙන කෙනෙක් ඉන්නවද කවුරුවත්? මට තරහ ගියාම තමයි සනීප. එහෙම නෑ නේද? ඒ වෙන්න විදියක් නෑ. මොකද තරහ කියන්නේ අපිට සැපයක් උපදවා දෙන දෙයක් නෙවෙයි. ඒකෙන් අපිට පීඩාවක් එන්නේ. ඒ තරහ තියෙන තාක් හිතට ඒක වද දෙනවා. මේ තරහ කියලා කියන්නේ දරුවනේ මානසික කිලුටක්. දැන් ඔබේ ඇඟ කිලුට වෙන්නේ එක දේවල් නිසා. අන්න ඒ වගේ හිත කිලුට වෙන දේවල් තියෙනවා.
හිත කිලුට වෙන දේවල් වලට බුදුරජාණන් වහන්සේ ලස්සන නමක් කියනවා. මොකද්ද හිත කිලුට වෙන දෙයට කියන නම? කෙලෙස්. මොනවද කියන්නේ? කෙලෙස්. කෙලෙස් කියන්නේ කෙලෙසනවා කියන අර්ථයෙන්. මොන අර්ථයෙන්ද? කෙලෙසනවා. කෙලෙසනවා කියන්නේ කිලුට කරනවා. මොකක්ද කෙලෙසන්නේ? මොකද්ද කෙලෙසන්නේ? මනස කෙලෙසනවා කියන අර්ථයෙන්. හිත කෙලෙසනවා කියන අර්ථයෙන් තමයි කෙලෙස් කියලා කියන්නේ. ජීවිතය කෙලෙසනවා කියන අර්ථයෙන්. එතකොට පින්වත්තුනි, පින්වත් දරුවනි, තරහ යන වෙලාවට අපේ මුළු හිතම කිලුට වෙනවද නැද්ද? අපේ මුළු හිතම කිලුට වෙනවා. අපේ මුළු හිතම සම්පූර්ණයෙන්ම කිලුට වෙලා යනවා. ඊට පස්සේ තරහ එන වෙලාවට අපට අපේ කයේ පවා නොඑක් වෙනස්කම් ඇති වෙනවා. මේ හිත කෙලෙසන්නේ තරහෙන් විතරද? නෑ. රාගේනොත් හිත කිලුට වෙනවා. ඉරිසියාව, ඊට පස්සේ එකට එක කිරීම, දැඩි බව, මාන්නේ, ගුණමකුකම, මේ ඔක්කොම හිත කෙලෙසන දේවල්. ඉතින් අපි දැන් එක තැනකින් පටන් ගන්නවා අපේ හිත පිරිසිදු කරන්න. කොතනින්ද පටන් ගන්නෙ? තරහ නම් වූ හිත කෙලෙසන දෙයට ප්‍රතිවිරුද්ධ වූ අපේ සිත පිරිසිදු කරන මෛත්‍රිය නම් වූ ගුණාංගය අපේ ජීවිතයට පුරුදු කරන්න අපි පටන් ගන්නවා. ඒතර මෛත්‍රිය පුරුදු කරන්න පටන් ගනිද්දී දරුවනේ අපේ ජීවිතේ අපි නොහිතන වෙනස්කම් රාශියක් වෙනවා. දැන් අපි හිතන්නේ නැති වෙනස්කම්, අద్භූත වෙනස්කම් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාවේ ආනිසංස විදිහට ඒ බඳු වෙනස්කම් ගණනාවක් ගැන අපට ධර්මයේ තුල විස්තර කරලා දීලා තියෙනවා. මෛත්‍රී භාවනාව කරන කෙනාට ලැබෙන පළවෙනි ආනිසංසය තමයි සුඛං සුපති. මොකක්ද? සුඛං සුපති. සුපති කියන්නේ මොකද්ද? නිින්ද යනවා කියන එකයි. සුඛං කියන්නේ සැපට. සමහර අයට හිතේවි අනේ සාන්නංශ ඒකේ නම් මට කිසි අඩුවක් නැහැ. හොඳට දෙයියනේ කියලා හොඳට නිින්ද නම් යනවා. හැබැයි මෙහිමයි. දැන් සමහර වෙලාවට අපිට නිින්ද ගියාට තියෙන කුකුල් නිින්දක් නේ. කුකුල් නිින්දක් කියන්නේ මොකද්ද? නිින්ද යනවා ඇහැරෙනවා. යනවා ඇහැරෙනවා. සමහරට සැප නිින්දක් නැහැ. නමුත් දරුවනි මෛත්‍රී භාවනාව කරන කෙනාට සැපසී නිින්ද යනවා. දැන් සමහර අය ඉන්නවා. දැන් මට මතකයි අපෙත් සමහර යාළුවෝ හිටියා ඉස්සර නිින්ද යන්නේ නැහැ රැට. දැන් කොච්චර නිදා ගන්න උත්සාහ කරත් නිින්ද යන්නේ නැහැ. මොකද වෙන්නේ? නිින්ද යන්නේ නැහැ, මේ ඇහැරලා ඉඳයි හුරු වෙලා තියෙන්නේ. එතකොට අර හරි සැප නිින්දක් නැහැ. පොඩි දෙයකටත් ගැස්සිලා ඇහැරෙනවා. මේ වගේ ලක්ෂණ ඔබේ තුල තියෙනවා නම් ඔන්න හොඳම බෙහෙත මොකක්ද? මෛත්‍රී භාවනාව යම් කලක් කරන්න දිගට පුරුදු කරද්දී මෛත්‍රී චිත්ත සමාධියක් උපද ගන්න පුළුවන් වුණොත් ඔබට හැකියාව ලැබේවි සුවසේ නිදන කෙනෙක් වෙන්න. මේ ලෝකේ සැප නින්දත් දුර්ලභයි. විශේෂයෙන්ම මං හිතන්නේ මේ දරුවෝ අතර නම් සැප නින්ද දුර්ලභ ඇති. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි පරිගණකයේ සහ ජංගම දුරකථනයේ. ඇයි? ගොඩක් අය ගෙදර ගියාට පස්සේ එහෙම නැත්නම් දැන් නැවතිලා ඉන්න තැනට ගියාට පස්සේ විශේෂයෙන් පිරිමි ළමයි රෑ 1-2 වෙනකම් මොනවද කරන්නේ? රෑ 1-2 වෙනකම් එක්ක මොනවා හරි මූවිස් බලනවා. එහෙම නැත්නම් Facebook යනවා. එහෙම නැත්නම් කාත් එක්ක හරි chat කර කර ඉන්නවා. ඕවා තමයි කරන්නේ. අන්තිමට Tamanට අර හොඳට නිදා ගන්න නම් ඉතින් නැති වෙනවා. ඊට පස්සේ පහ වෙන දවසේ නැගිටලා ඉන්නත් එපැයි. ඊට පස්සේ නිදාගත්තාම ඉතින් ඇහැරෙන්නත් අමාරුයි. ඊට පස්සේ උදේ අමාරුවෙන් නැගිටින්නේ. මතක තියාගන්න දරුවනේ ඔබේ ජීවිතයට තාක්ෂණයට අනවශ්‍ය විදිහට බලපෑම් කරන්න දෙන්න එපා. දැන් වර්තමානයේ වෙද්දී බොහෝ ජීවිත තාක්ෂණයේ ගොදුරු බවට පත් වෙලා. මට මේ ළඟදී අන්තර්ජාලයේ පළවෙච්ච එක ලිපියක් කියවන්න ලැබුණා. එක බ්ලොග් එක තමයි ඒක තිබ්බේ ලියලා. ඒකේ
තිබ්බේ ඒක හරි ලස්සන ලිපියක්. ඒකේ තිබ්බේ මේ එක දවසක් එයාගේ කම්පියුටරේ කැඩිලා. දැන් හදිස්සියේ කම්පියුටර් එක කැඩිලා. දැන් මෙයාට හදාගන්නත් බැරි වුණා. දැන් සිකුරාදා දවසක්. දැන් මෙයා වෙනදට කරන්නේ ඒක තියෙනවා ගෙදර ඇවිල්ලා ආපු වෙලාවෙ ඉඳලා මොන හරි ඇඟට වතුර ටිකක් දාගන්නවා මොන හරි තියෙන දෙයක් කාලා කම්පියුටර් එකේ ඊට පස්සේ ඉතින් ඔහේ ඉන්ටර්නෙට් එකේ ඉඳලා රෑ නිදා ගන්නවා එකට විතර ආයෙ උදේ නැගිටිනවා ටිකක් දවල් වෙලා ඉක්මනට ඇඳ ගන්නවා වැඩට යනවා ආයෙ එනවා මේ තරුණ පුතෙක් ඉතින් මෙයා කියනවා එදා කම්පියුටර් එක කැඩලා දැන් මෙයාට දැන් සිකුරාද ගෙදර ගියා කරගන්න දෙයක් නේද රෑට දැන් කරන්න දෙයක් නෑ ඇයි දැන් වෙනදා කොච්චර දේවල්ද දැන් අර එනේවට රිප්ලයි කරන්න ඕනේ ඊට පස්සේ තව කොච්චර වැඩද දැන් මෙයාට දැන් කරගන්න දෙයක් නැහැ මෙයා කිව්වා එදා කාලෙකට පස්සේ පොතක් අතට ගත්තා එදා තමයි යාට පොතක් කියවන්න පුංචි වෙලාවක් ඇවිල්ලා තියෙන්නේ එදා පොතක් කොහොම හරි පැයක් විතර පොතක් කියවලා ඊට පස්සේ එදා ටිකක් හවස ගෙදර අයත් එක්ක කතා කරන්න පුළුවන් වුණා කියලා කියලා තිබ්බා. කාලෙකට පස්සේ අම්මගේ තාත්තගේ මූණු හොඳට පේනුණා කියලා. ඊට පස්සේ පහුවෙන දැන් රෑ වෙනකන් ඉන්න මෙයාට කම්මැලි. ඇයි රෑ වෙනකන් කරන්න දෙයක් නෑ. වෙනදා 1-2 වෙනකන් ඇහැරලා ඉන්න කෙනා අද 10ට 10:00 නිදාගත්තා. නිදාගත්ත හින්දා මෙයාට උදේ පාන්දරින් ඇහැරුණා. උදේ කුකුල්ලෝ කෑ ගහද්දි වෙනදා මෙයාට මොන කුකුලොද? මතක නෑ. ඒ දැන් තද නිින්දේ අර 1-2ට යන නිින්ද තමයි 4-5ට යන්නේ. ඊට පස්සේ සමහර විට වැඩට යන්නත් අම්මලා වතුර ගහලානේ ඇහැරවන්නේ. ඒතර දැන් මොකද උනේ? දැන් කලින් නිදාගත්ත නිසා මෙයාට කලින්ම ඇහැරුණා. ඇහැරෙදි මෙයා කියනවා මම ඊට පස්සේ ටිකක් එළියට ගියා. මෙයා කියනවා අවුරුදු ගානකට පස්සේ කියලා මෙයා මේ හිමිදිරිය අත්විඳේ. ඒ කියන්නේ උදෑසන කියන එක. මොකද මෙයාට පහුගිය කාලෙම මේ හිමිදිරිය කියන අත්දැකීම මෙයා විඳලා නැහැ. ඇයි? ඒ වෙලාවට මෙයා හොඳටම නිදි. එතකොට මෙයා එළියට ඇවිල්ලා මෙයා දැකලා වත්තේ මල් පිපිලා තියෙන හැටි, කුරුල්ලෝ කෑ ගහන හැටි, ඊට පස්සේ සීතල හුලං එනවා. මෙයා ඉදලා අරගෙන පොඩ්ඩක් මිදුල අතු ගාලා කුස්සියට යද්දි අම්මා කෑමු වෙනවා. මෙයා අම්මට පොල් ටිකක් ගාලා දීලා. ඉතින් මෙයා ඒකේ දානවා මම අද තමයි හරියට මේ ජීවත් වෙනවා කියන එක මට තේරුණේ කියලා. ඒ කියන්නේ එයාට අර පරිගණකේ නිසා තාක්ෂණේ නිසා එයාගේ ජීවිතේ ලස්සන දේවල් ගොඩක් අහිමි වෙලා. ගෙදර ඉන්න බල්ලව පවා හුරතල් කරලා තියන්නේ යා ගොඩ කාලයකට පස්සේ. ඒතකොට හිතලා බලන්න වර්තමානයේ බොහෝ දෙනෙකුගේ ජීවිත තාක්ෂණයේ ගොදුරු බවට පත් වෙලා. ඒ නිසා දරුවනේ ඔබේ ජීවිතේට ඒ අවාසනාවන්ත ඉරණම වෙන්න දෙන්න එපා. තාක්ෂණය ඒ යම් අර්ථයක් පිණිසද පවතින්නේ. ඒ අර්ථයේ පිණිස පමණක් භාවිතා කරන්න. මට දැනගන්න ලැබුණා දැන් ඔය රටවල් දෙක මට මතක හැටියට චීනයේ සහ ග්‍රීසියේ වෙන්න ඕනේ මොන හරි රටවල් දෙකක පරිගණක ක්‍රීඩා සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. ඒ එක රටක පරිගණක ක්‍රීඩා යම් කෙනෙක් කරොත් ඒ කියන්නේ යම් හොරෙන් හරි අර සූදුවක් විදිහටනේ කියන්නේ කළොත් යම් විදිහකට ඒ බඳු ස්ථාන පවත්වගෙන ගියොත් එහෙම අත්අඩංගුවට ගන්න පුළුවන් වරදක් විදිහට ඒක තහනම් කරලා තියෙනවා. මොකද මේ විශ්ලේෂණය කරාට පස්සේ මේ පරිගණක ක්‍රීඩාවලින් මනසට වෙන අනතුරු එතකොට ඔබ ඒ නිසා අර ඒ බඳු අර භයානක අවාසනාවන්ත ඉරණමකට ඔබේ මනස පත් වෙන්න දෙන්න එපා. ඉතින් පළවෙනි ආනිසංසය මොකද්ද මෛත්‍රී භාවනාවේ? සුඛං සුපති. හොඳට නිින්ද යනවා. දෙවෙනි එක සුඛං පටිබුඤ්ජති. අමාරු එක. මොකද්ද පටිබුඤ්ජති කියන්නේ? ඇහැරෙනවා. හොඳට සැපසීම ඇහැරෙනවා. සැපසීම ඇහැරෙනවා කියන්නේ මොකද්ද? දැන් ගොඩාක් අයව ඇහැරවන්න අමාරුද ලේසිද? දැන් ඔන්න අපි එලාම් එක තියාගන්නවා. එලාම් එක තියාගෙන අපි හිතමු ඔන්න රැයට හිතනවා කොහොම හරි මං අවදි වෙනවා. අද නම් නැකිරිනවා 5ට.
අද නම් නැගිටලා මම පොඩ්ඩක් මුණ හොදගෙන පොඩ්ඩක් පාඩම් කරනවා. හරි කියලා පහට තියාගන්නවා එලාම්. ඊට පස්සේ ඔන්න පහට හීනෙන් වගේ දැන් සමහරට මෙයා හීනෙක ඉන්නේ. හීනෙන් වගේ ඇහෙනවා. දැන් අපි ඉන්න කෝච්චිය යනවා කියලා හීනෙන්. කෝච්චිය මොන හරි බෙල් එකක් වදිනවා ඇහෙනවා. ඉතින් මොකද්ද මේ වෙන්නේ? එලාම් වදින්නේ. දෙකත් ගානට මැච් වෙලා දැන් තේරෙන්නේ නැහැ ගොඩක් වෙලා යනකම් මේ එලාම් එක කියලා. නමුත් අන්තිමට එලාම් එක කියලා තේරුණාට පස්සේ අමාරුවෙන් එලාම් එක අල්ලලා පොඩ්ඩක් ඔන්න ස්නූස් කරනවා. ඊට පස්සේ ඔන්න තව විනාඩි 5යි කියලා ආය ඇලවෙනවා. ඊට පස්සේ විනාඩි 5න් ආය එලාම් වදිනවා. අන්තිමට මේ මොන වදයක්ද කියලා එලාම් එක ඕෆ් කරලා නෑ විනාඩි 5යි 5න් මම නැගිටිනවා කියලා ඇලවෙනවා. ඇල ගඟ වෙනවා. ගඟ මුහුද වෙනවා. අන්තිමට මහා සද්දෙන් ගොරෝගොරෝ මෙයා නිදි. අන්තිමට අම්මා ඇවිල්ලා වතුර ටිකක් මූණට ඉහලා හැරෙනකන් සමහර විට මෙයාට හැරෙන්න විදිහක් නැහැ. ඒතර බලන්න දරුවනේ අපිට සුවසේ අවදිවීමක් තියනවද නැද්ද? සුවසේ අවදිවීමක් ගොඩාක් දෙනෙකුට නැහැ. නමුත් මෛත්‍රී භාවනාව මෛත්‍රී චිත්ත සමාධියක් විදිහට දියුණු කළොත් ඔබට සුවසේ අවදිවීම සිදු වේවි. ඔබ සුවසේ අවදි වේවි. ඊළඟ එක තමයි න පාපකං සුපිනං පස්සති. පාපී නරක හීන පේන්නේ නැහැ. මොකක්ද ඊළඟ එක? නරක හීන පේන්නේ නැහැ. දැන් ඔයාලා ඉන්නේ සාමාන්‍ය එකටද වෙන වෙනමද? දැන් මේ හොස්ටල් තියනවාද? එක පාට සමහර විට ඇහිච්ච අවස්ථා නැද්ද? මගේ බෙල්ල පිරිකනෝ. සමහර අයගේ එහෙම තියෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? රෑ හීනෙන් කෑ ගහනවා. ඇයි? අයියෝ මං පස්සේ පන්නනෝ කියලා මෙයා සමහරට කෑ ගහනවා. අනේ මාව බේර ගනියෝ කියලා කෑ ගහනවා. දැන් හීනෙන් බය වෙලා. ඔය හීනෙන් බය වෙනවා කියන එක අඩු වැඩි වශයෙන් නරක හීන පේනවා කියන එක අපි කාතුලක් තියනවද නැද්ද? අප කාතුලක් තියෙන්න පුළුවන්. එතකොට යම් කෙනෙක් නමුත් මෛත්‍රියෙන් නම් වාසය කරන්නේ මෛත්‍රී චිත්ත සමාධිය වඩනවා නම් එයාට නරක හීන පේන්නේ නැහැ. නරක හීන, පාපී හීන පේන්නේ නැහැ. ඒ වෙනුවට ගොඩාක් පහසු දේවල් තමයි පෙරුණොත් පෙනෙන්නේ. අර නරක හීන පේන්නේ නැහැ. ඊළඟ එක තමයි මනුස්සානං පියෝ හෝති. මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. දැන් සමහර අය ඉන්නවා එද්දි කවුරුත් කැමති නැහැ. නේ? අයියෝ අන්න අරය එනවා කියලා අයින් වෙනවා. ඇයි? මිනිස්සුන්ට ප්‍රිය නැහැ. මිනිස්සුන්ට ප්‍රිය නැහැ. නමුත් ඔබ මෛත්‍රී භාවනාව කරනවා නම් දරුවනේ ඔබ මිනිස්සුන්ට ගොඩාක් ප්‍රිය කෙනෙක් වෙනවා. අනිත් අය කැමති ඔබ එනවට. ඔබ එද්දිම අනිත් අයගේ මූණ වල ලස්සන හිනාවක්ම වෙනවා. ඔබ දකින්න කැමති. ඒකේ මොකේ ආනිසංශයක්ද? මෛත්‍රී භාවනාවේ ආනිසංශයක්. ඊළඟ ආනිසංශය තමයි මුඛ වන්නෝ විප්පසීදති. මුඛ කියන්නේ මොකද්ද? මුඛ වන්නෝ කියන්නේ මොකද? මූණේ පාට. මූණේ පාටට මොකද වෙන්නේ? විප්පසීදති. ලස්සන වෙනවා. මූණේ පාට පැහැපත් වෙනවා කිව්වා. මොකක් කරොත්ද? අන්න හොඳ බියුටි සීක්‍රට් එකක්. ඔබට මේ ඔය එක જાති මූණේ ගානවා වෙනුවට ඔන්න දැන් අද ඉඳලා නම් සමහරට මේ ගෑනු දරුවෝ ටික නම් මට හිතෙන්නේ කරයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව කරන්න විනාඩි 20ක් ආය ප්‍රතිඵල සහතිකයි. ප්‍රතිඵල සහතිකයි මේ හරියට කරලා සමාධියක් උපදගත්තොත් කළු කෙනෙක් වුණත් සුදු වෙනව නෙවෙයි. මොකද වෙන්නේ? ඕ කළු කෙනෙක් වුණත් අර කළු වුණාට දැන් දැකුම් කළු ස්වභාවයට පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැකීමට ප්‍රිය ස්වභාවය වැඩි වෙයි. දැන් උපතින් ලබා උපන් හැටි අපිට වෙනස් කරන්න බෑනේ නේද? නමුත් අර අපේ ප්‍රියමනාප ස්වභාවය මොකද වෙන්නේ? ප්‍රියමනාප ස්වභාවය තීව්‍ර වෙයි, වැඩි වෙයි. මොකක් කරොත්ද? මෛත්‍රී භාවනාව කරොත් මූණේ වර්ණය පැහැපත් වෙනවා. මූණේ වර්ණය ලස්සන වෙනවා. ඒ විතරක් නෙවෙයි
අමනුස්සානං පියෝ හෝති. මෛත්‍රී භාවනාව කරන කෙනාට අමනුස්සයෝත් ප්‍රිය වෙනවා. අමනුස්සයෝ කියන්නේ කාටද? මිනිස් නොවන අය. ඒ කියන්නේ සත්තු විතරක් නෙවෙයි. තව නොපෙනෙන බලවේගයක් තියනවද නැද්ද? තියෙනවා. ඒ නොපෙනෙන බලවේගවල ගොදුරක් බවට මෙයාපත් වෙන්නේ නැහැ. දැන් ඔය වෙනම සූත්‍ර තියෙනවා අංගුත්තර නිකායේ. ඒ සූත්‍රවල සඳහන් වෙනවා මෙහිම දෙයක්. දැන් සාමාන්‍යයෙන් දරුවනේ අපි නොහිතුවට අපේ ජීවිත නොදන්නා විදිහට අපේ ජීවිතවල නොපෙනෙන ලෝකයේ බලපෑම් තියෙනවද නැද්ද? නොඑක් බලපෑම් තියෙනවා. දැන් ඔබ දන්නවනේ දැන් අපිට දැන් අපි මිනිස්සුනේ. මිනිස්සු විදිහට ඉපදෙච්ච අපිට මිනිස් නොවන අයගේ බලපෑම් නැද්ද? මිනිස් නොවන අයගේ බලපෑම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි දන්න උදාහරණයක් ගමුකෝ. දැන් අපි සත්ව ලෝකෙ ගත්තාම දැන් මිනිස් අපි මිනිසුන් විදිහටනේ අපි සලකන්නේ. දැන් සත්ව ලෝකෙන් අපිට බලපෑම් නැද්ද? තියෙනවා. දැන් අපේ ශරීරෙම පරපෝෂිතය කොච්චර ඉන්නවද කියලා හිතන්න. දැන් අපේ ශරීරෙම අපිත් එක්කම මේක ෂෙයා කරගෙන ඉන්න අය නැද්ද? ඉන්නව නේද? ඒතර ඒ වගේ අපිට නොපෙනෙන අපේ ඇහැට පේන සීමාවෙන් එහා අපිට නොපෙනෙන ලෝකේ යම් යම් බලපෑම් අපේ ජීවිතවලට තියෙනවද නැද්ද? අපේ ජීවිතවලට තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පෙන්වලා දෙනවා මෛත්‍රී භාවනාව කරන කෙනාගේ සිත හරියට මෛත්‍රී භාවනාව කරන කෙනාගේ සිත හරියට පිරිමි විතරක් ඉන්න ගයක් වගේ කියලා. මොකක් වගේද? පිරිමි අය විතරක් ඉන්න ගයක් වගේ. මෛත්‍රී භාවනාව වඩන්නේ නැති කෙනාගේ හිත හරියට එහෙනම් කවුරු විතරක් ඉන්න ගෙදරක් වගේද? දැන් කොච්චර මේ ඇඟ තිබ්බට වැඩක් නැහැ. කොච්චර නිකන් චණ්ඩි වගේ හිටියත් මෛත්‍රී භාවනාව වඩන්නේ නැත්නම් හිත හරියට කාන්තාවන් විතරක් ඉන්න ගයක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අර කාන්තාවන් විතරක් ඉන්න ගෙදරට නිතර හොරු පයින් ඉඳ තියනවද නැද්ද? හොරු පැන්නාම මොකද වෙන්නේ? කාන්තාව බයද? නැත්තම් පැනලා ගහගන්න යනවද? බයයිනේ. එතකොට බය වෙලා කෑ ගහලා කලන්ත දාලා වැටුනහම අතන බඩු ටික සුද්ධ කරගෙන ගිය හැකි. එතකොට අර මෛත්‍රී භාවනාව වඩන කෙනාගේ හිත ඒ වගේ කියනවා. දුර්වලයි කියනවා. එතකොට පහසුවෙන් අමනුෂ්‍යයන්ගේ ප්‍රහාරයන්ට ගොදුරු වෙන්න පුළුවන්. පහසුවෙන් අමනුෂ්‍ය අයගේ ප්‍රහාරයන්ට ගොදුරු වෙන්න පුළුවන් කියලා මේ සූත්‍රෙම පෙන්වලා දීලා තියෙනවා මේ බුද්ධ වචන. නමුත් මෛත්‍රී භාවනාව වඩනවා නම් එයාගේ සිත හරියට පිරිමි අය විතරක් ඉන්න ගෙදරක් වගේ. එතකොට මොකද වෙන්නේ? එතකොට දරුවනේ දැන් හොඳ හැඩි දැඩි පිරිමි ඉන්න ගෙදරකට හොරු පයින්ද බයද නැද්ද? හොරු බයයි. ඇයි? හොරු පැන්නොත් ඉතින් හන්දි කඩාගෙන තමයි එළියට යන්න වෙන්නේ. අන්න ඒ වගේ අපේ හිත ශක්තිමත් වෙනවා. තව උපමාවක් තියෙනවා. ඊළඟ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මෛත්‍රී භාවනා වඩන කෙනාගේ සිත හරියට දෙපැත්තම මුවහත් තියපු කඩුවක් වගේ කියනවා. මොකද්ද? දෙපැත්තම මුවහත් තියපු කඩුවක් වගේ. දෙපැත්තම මුවහත් තියපු කඩුවක් යම් කෙනෙක් ඇවිල්ලා අතින් මම මේ කඩුව දෙකට කඩනවා කියලා හිතාගෙන කඩුව අතින් අල්ලලා කඩන්න හැදුවොත් කඩුව කැඩෙයිද අත කැපෙයිද? මොකද වෙන්නේ? අත කැපෙනව නේද? අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා යම් අමනුෂ්‍යෙක් ඒ බඳු මෙත්සිත බහුල වශයෙන් වඩන කෙනෙකුට කරදරයක් පීඩාවක් ඇති කරන්න ආවොත් ඒ අමනුෂ්‍යයාම පීඩාවටපත් වෙනවා මිසක් අර ඒ කෙනාට අපහසුයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒකත් දරුවනේ මෛත්‍රී භාවනාවේ තිබෙන ආනිසංශයක්. මෛත්‍රී භාවනාවේ ඊළඟ ආනිසංශය තමයි දේවතා රක්ඛන්ති. දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා දිව්‍ය තල තියෙනවා. පොළව ඇසුරු කරගෙන ඉන්න දෙවිවරුන්ගෙන් තමයි ගොඩාක් අර මනුස්ස ලෝකෙත් එක්ක ගනුදෙනු වැඩි. ඒත් හරි සීමා සහිතව වෙන්නේ. ඒ දෙවිවරුන්ගේ සම්බන්ධේ කෙනෙක් එක්ක ඇති වෙන්නේ ගුණයත් එක්කයි.
මොකක් එක්කද? ගුණයත් එක්කයි. අපි ගුණවත් නම් අපි යම් ගුණයක් වඩන අය නම් ඒ ගුණයත් එක්ක තමයි දෙවිවරුන්ගේ සම්බන්ධයක් හැදෙන්නේ. ඉතින් මෛත්‍රිය වඩන කෙනාට දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊට පස්සේ ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා ඊළඟ ආනිසංසය. ඒ තමයි වසවිස ආදීන් අවියායුධ ආදීන් වෙන්න තියෙන ඉඩ අනතුරු ඊ타ත්ම අල්පයි. ගින්නෙන් වෙන්න තියෙන අනතුරු ඊ타ත්ම අල්පයි. යා නොහිතන විදිහට ඒ වගේ අනතුරු වලින් බේරෙනවා. ඊළඟ දේ තමයි තුවටං චිත්තං සමාධියති. ඊතා ඉක්මනින් එයාගේ හිත සමාධිමත් වෙනවා, හිත එකඟ වෙනවා. එතකොට මේකේ ආනිසංසය තියෙන්නේ ඔබ මෛත්‍රී භාවනාව හරියට කරොත් ඔබ පාඩම් කරද්දී උනත් ඔබට වෙන වෙන දේවල් හිතා ඉන්නේ නැතුව පාඩමටම අවධානය යොමු කරන්න පුළුවන්. දැන් අපි පහුගිය මං හිතන්නේ සතියකට වගේ කලින් විශේෂ සාකච්ඡාවක් කළා මානසික සමබරතාවය පිළිබඳව. සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න දරුවන්ගේ දැන් මානසික සමබරතාවයෙන් කොහොමද මේ විභාගෙට මුහුණ දෙන්නේ කියන කාරණේට ඒ දරුවන්ට තියෙන ගැටලු තමයි සාකච්ඡා කළේ. දරුවෝ විශාල ප්‍රමාණයක් අහලා යොපු ගැටලුවක් තිබ්බා. දරුවෝ විශාල ප්‍රමාණයක් අහලා යොපු ගැටලුවක් තමයි පාඩම් කර කර ඉදි වෙන වෙන ඒවා හිතෙන්නේ. ඔබටත් ඒක තියෙනවද නැද්ද? පොත දිහා බලාගෙන ඉන්නේ, පේන්නේ වෙන කවුරුවත්. එහෙම නැත්තම් කළු ලෑල්ල දිහා බලාගෙන ඉන්නේ, බෝඩ් එක දිහා බලන් ඉන්නේ, පේන්නේ බෝඩ් එකේ ලියන ඒවා නෙවෙයි. ඉතින් ඔබ හිතන්නේ වෙන එකක්. දැන් අවධානය තියෙන්න ඕනේ වෙන එකට. දැන් ඔබ පාඩම් කරන වෙලාවට වේවා, යම් දේශනාවකට සවන් දෙන වෙලාවට වේවා, යම් විදිහකට ඔබට පුළුවන් නම් ඔබේ චිත්ත ඒකාග්‍රතාවයේ රැකගෙන ඒකට මූණ දෙන්න. එතකොට දරුවනේ ඔබ එකඟ වූ සිතින් ඒ පාඩම අහනවා නම්, එකඟ වූ සිතින් ගෙදර ඇවිල්ලා ඒක සිහි කර ගන්නවා නම් ඔබට පහසුවෙන් ඒක ඔබේ මතකයේ ගබඩා වෙනවා. ඔබට හොඳ මතකයක් පිහිටනවා. ඔබට පහසුවෙන් විභාග ජය ගන්න පුළුවන්. නිකන් මැසිවිලි නැගනග ඉන්න ඕනේ නැහැ. අමාරුවෙන් ඒක කරන්න ඕනේ නැහැ. එහෙම වෙන්න නම් මේ තුවටං චිත්තං සමාධියති කියන ගුණය ඔබ තුල තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ හිත පුරුදු කරලා තියෙන්න ඕනේ එක අරමුණු පරාසයක් තුල හිත පවත්වන්න. නමුත් අපි සාමාන්‍යයෙන් ඒක පුරුදු කරලා නැහැ. අපි ඔහේ හිතට එන ಜಾති හිත හිටියා මිසක් අපි මේ වෙනකන් අපේ හිත ට්‍රේන් කරලා නැහනේ. පුරුදු කරලා නැහනේ. අපි ශරීරයට දෙන අවධානය අපේ හිතට දීලා නැහැ. ඉතින් ඒ නිසා අපි දැන් අද ඉඳලා මෛත්‍රී භාවනාව පුරුදු කරනවා. ඉතින් මේ මෛත්‍රී භාවනාවේ ආනිසංසයක් විදිහට ඔබේ පාඩම් කටයුතු පවා පහසුවෙන් සැහැල්ලුවෙන් කරන්න ඔබට අවස්ථාවක් ලැබේවි. ඊළඟ ආනිසංසය තමයි අසම්මූල්හෝ කාලං කරෝති. සිහි මුලා නොවි කලුරිය කරනවා. සිහි මුලා නොවි කලුරිය කරනවා කියන්නේ දැන් අපි හැමෝටම යම් දවසක මරණයට මුහුණ දෙන්න වෙනවද නැද්ද? මරණයට මුහුණ දෙන්න වෙනවා. අපි කවුරුත් හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. මරණය නම් වූ අවස්ථාවට මුහුණ දෙද්දී ගොඩක් වෙලාවට මේ රෝහලත් එක්ක සම්බන්ධව ඉන්න නිසා ඒ සම්බන්ධයෙන් දේවල් ඉගෙන ගන්න අය විදිහට මේ දරුවෝ සමහරට දකින්න ඇති ගොඩාක් දෙනෙක් මරණාසන්න වෙද්දී ඊයගේ සිහිය විකල් වෙනවා. එයා ඔහේ දේවල් කියවනවා සමහර වෙලාවට. මේ සිහි මුලා වීම මෛත්‍රී භාවනාව හොඳට වඩන කෙනාට සිහියෙන්ම මරණයට මුහුණ දෙන්න පුළුවන්. සිහි මුලා වෙන්නේ නැහැ. ඊළඟ ආනිසංසය තමයි ඉහළ මාර්ගඵලයක් අවබෝධ කළේ නැත්නම් ඒ කෙනා මරණින් මත්තේ බඹලව උපදිනවා. කොයි ලෝකෙද උපදින්නේ? බ්‍රහ්ම ලෝකේ. දිව්‍ය ලෝකෙට උඩින් තමයි බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ. බ්‍රහ්ම ලෝකේ උපදිනවා මෛත්‍රී භාවනාව නොපිරිහි තියෙද්දී යා කලුරිය කළොත්. ඉතින් ඒ නිසා මේක ගොඩාක් වැදගත් මේ මෛත්‍රිය. දැන් ඔබට තේරෙන්නේ නැති ආනිසංස ගණනාවක් අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඔබේ ජීවිතයේ අඩුම තරමේ විනාඩි 15ක් දවසට වෙන් කරන්න මේකට. විනාඩි 15ක් වෙන් කරන්න. විනාඩි 15ක් වෙන් කරලා ඒ විනාඩි 15 හොඳට මෙත් සිත වඩන්න පුරුදු වෙන්න.
කොහොමද මෛත්‍රිය වඩන්නේ? ඒ මෙහිමයි. ඔබ ඉස්සරෝම පහසු ඉරියව්වකින් වාඩි වෙන්න ඕනේ. කොහොමද වාඩි වෙන්න ඕනේ? පහසු ඉරියව්වකින්. දැන් අපි හිතමු දැන් අපි දැන් කකුල් රිදෙන අමාරු ඉරියව් වලට එකපාරට යන්න එපා. ඉතින් අපි සාමාන්‍යයෙන් අර එකපාර දහර මණ්ඩිය ගොතාගෙන පළඟක් බැඳගෙන වාඩි වෙලා භාවනා කරන්නනේ කැමති. නමුත් අපි ඒක පුංචි කාලේ ඉඳලා පුරුදු කරලා තියෙනවද නැද්ද? අපි ඒක පුරුදු කරලා නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි වර්තමානයේ අපි පුරුදු වෙලා තියෙන්නේ පෙරදිග රටාවට නෙවෙයි. අපි පුරුදු වෙලා තියෙන්නේ බටහිර රටාවටයි. මම මේ කියන එක ඔබට තේරෙවි. ඔබ තාම පෙරදිග සම්ප්‍රදායන් නොනැසී තියෙන ඉන්දියාවේ ගිය දවසට ඔබ බලන්න ඉන්දියාවේ ඔය පොළවල් වල එළවලු විකුණන මිනිස්සු පවා එතන එළවලු ටික තියාගෙන බිම ඉඳගෙන ඉන්නේ කොහොමද? පద్මාසනයෙන් බිම ඉඳගෙන ඉන්නවා. පద్මාසනය කියන්නේ අර කකුල් දෙක මෙහෙම උඩ පැත්තට එන ඉරියව්. ඒක හරිය ටිකක් අමාරු කෙනෙකුට. ඒ කියන්නේ හුරු නැති කෙනෙකුට. ඉන්දියාවේ මිනිස්සු පෙරදිග මිනිස්සු අතීත කාලේ ඉඳලම මේ බිම පළඟක් බැඳගෙන වාඩි වෙන එක පුරුදු වෙච්ච අය. නමුත් අවාසනාවකට අර බටහිර ක්‍රමයටම අපි හුරු වෙච්ච නිසා අපි අපේ ශරීරයෙන් ආසනයක් හදාගෙන ඉඳ ගන්නවට වඩා අපි හුරු වෙලා තියෙන්නේ මොකේද? පුටුවක් උඩ වාඩි වෙන්නනේ. දැන් උනත් බලන්න දැන් මේ පොඩි වෙලාව කකුල් ටික පිළිවෙලට තියාගෙන බිම ඉඳගෙන ඉන්න ලේසි වුණාද අමාරු වුණාද? අමාරු වුණානේ. ඇයි? අපිට ඒක පුරුදු නෑ. එතකොට අපි පුරුදු නැති එකකින් හිත පුරුදු කරන එක එකවර පටන් ගන්න හදන්න එපා. ඔබට පුරුදු කෙනෙක් නම් ගැටලුවක් නෑ. දැන් කකුල අපහසුාවක් නැතුව පළඟක් බැඳගෙන වාඩි වෙලා ඉන්න පුළුවන් නම් විනාඩි 15ක් මං හිතන්නේ ඒක හොඳයි. සමහර වෙලාවට ඔබේ පිටිපස්සට පුංචි උසක් තියාගත්තොත් අර කකුලේ ඒ ඉරියව්ව ඔබට ගන්න යම් පහසුවක් ඇති වේවි. ඉතින් ඔබ බලන්න ඔබට පහසු ඉරියව්ව මොකක්ද කියලා. දැන් සමහර අය ඉන්නවා කොන්දේ අමාරු තියෙන අය. ඊට පස්සේ කකුලේ මේ දන හිස්වල වේදනා තියෙන අය. ඉබඳු අය පුංචි උසක් තියෙන අපි හිතමු ස්ටූල් එකක් වගේ එකක් අරගෙන ඒකේ ඉඳගෙන කකුල අර විදිහට මෙහෙම දෙපැත්තට මෙහෙම තියෙන විදිහට තියාගෙන කොන්ද ඍජු කරගෙන වාඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම අර කිව්වේ පොඩි උසක් තියාගෙන චූටි උසක් පොඩි මෙට්‍රස් එකක් වගේ ඒක තියාගෙන ඒක උඩ වාඩි වෙලා අර ඉරියව්ව හදා ගන්න පුළුවන්. ඉතින් යම් විදිහකට ඔබ හොඳට භාවනාව හුරු වුණාට පස්සේ ඔබට ඕනෑම අමාරු ඉරියව්වකදී වුණත් ඒ භාවනාව වඩන විදිහට ඒක පුරුදු කරගන්න පුළුවන් වෙයි. නමුත් අපිට පළමුව වැදගත් මොකක්ද? හිත පුරුදු කරගන්නා එකයි. එතකොට ඔබ පහසු ඉරියව්වකින් වාඩි වෙලා S2 පියා ගන්නවා. මොකද පියාගන්නේ? S2 පියා ගන්නවා. S2 පියාගෙන හිතන්න ඕනේ මම දැන් භාවනා කරන්නයි යන්නේ. මම දැන් භාවනා කරන්න යන්නේ විනාඩි 15ක් නැත්නම් විනාඩි 20ක්. මේ කාලය ඇතුළත මම වෙනත් සිතිවිලි හිතන්නේ නැහැ. මම හිතන්නේ මොකක්ද? මෛත්‍රී භාවනාව තමයි මම පුරුදු කරන්නේ. මම වෙන දේවල් හිතන්න යන්නේ නැහැ. මේ කාලය ඇතුළතදී වෙන දේවල් හිතීම මට අදාළ වෙන්නේ නැහැ කියලා ඉස්සරෝම හිතන්න ඕනේ. ඊට පස්සේ හිතන්න ඕනේ මම විනාඩි 15ක් හරි 20ක් හරි පැය භාගයක් හරි තමන් ඉන්න කාල සීමාව හිතෙන් අදිෂ්ඨාන කරගන්න. ඔබට හිතෙනවා නම් දැන් සමහර වෙලාවට සමහර අයට එන ප්‍රශ්නයක් තමයි දැන් විනාඩි 15ක් මෛත්‍රී භාවනාව කරනවා කියලා ඉඳගත්තා කියමුකෝ. විනාඩි 5ක් විතර ගියාම විනාඩි 5ත් හරියට කල්පයක් වගේ. විනාඩි 5ක් විතර ගියාම හිතෙනවා 15ක් ගිහිල්ලාද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ අන්තිමට විලාව ගැන කල්පනා කර කර ඉන්නවා මිසක් එතන භාවනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මෙහෙම කරන්න. ඔබේ ඔරලෝසුවේ මේ ඉලාම් එකක් තියාගන්න ඒ අදාළ වෙලාවට. එතකොට ඔබට වෙලාව ගැන කල්පනා කරන එක බාර දෙන්න පුළුවන් ඔරලෝසුවට. ඔබට ඒ ගැන හිතන්න දෙයක් නැහැ. එතකොට වෙලාව ගැන මොනවත් හිතන්න එපා. වෙලාව ගැන හිතන්න දෙයක් නැහැ දැන් ඔබට. ඇයි ඉලාම් එක වදින වෙලාවට ඔබට තියෙන්නේ නැගිටින්නයි.
එතකොට ඊට පස්සේ ඔබේ දුරකථනය ඊට මොකද කරන්න ඕනේ? දුරකථනේ එයාප්ලේන් මොඩ් දාගන්න. එහෙම නැත්තම් සම්පූර්ණයෙන් ඕෆ් කරලා දාන්න. ඒ දුරකථනෙන් බාධා වෙන දේවල් තියාගන්න එපා. ඊට පස්සේ මදුරුවෝ ඉන්නවනම් මොකද කරන්නේ? නැත්තම් මොකද වෙන්නේ? දැන් තියපියාගෙන ඉඳ ගන්නවා. ඉඳ ගත්තට පස්සේ ඉන්න මදුරුවෙක් දැන් කැරකෙනවා. දැන් මෙහිම මේ පැත්තෙන් යනවා, මේ පැත්තට එනවා, මේ පැත්තට යනවා. දැන් මෙයාගේ හිතත් ඒත් එක්කම දැන් මෛත්‍රිය වඩන්නේ මෙයා. දැන් හෙල්ලෙන්නත් බෑ, දැන් මොනවත් කරන්නත් බෑ. මූ කොහේ වහයිද දන්නේ. ඊට පස්සේ අන්තිමට මధుර භාවනාවක් තමයි කරලා තියෙන්නේ. මෛත්‍රිය ගැන කල්පනාවක් නැහැ. ඉතින් ඒ නිසා මధుරෝ ඉන්න තැනක නම් ඉන්නේ නෙට් එකක් දාගන්න. ප්‍රශ්නේ සරලව විසඳෙනවා නේද? දැන් ඔබ ඇඳේ නෙට් එකක් දානවා. ඉතින් එහෙමනම් ඒකට ඔබ නෙට් එකක් දාගෙන නෙට් එක ඇතුළට යන්න. එතකොට වටේ කොච්චර මధుරෝ කරකුණත් අපි දන්නවා අපිව උන් අපිව කන්නේ නෑ කියලා. එතකොට ඊට පස්සේ හිතන්න බාහිරින් මොන සද්ද ඇහුණාවේ. දැන් අපේ පාලනයෙන් තොරද නැද්ද ඒක? දැන් අල්ලපු ගෙදර කෙනා සින්දුවක් දානවා. දැන් ඕක අපේ පාලනයෙන් තොරද නැද්ද? පාරේ වාහන යන මිනිස්සයා හෝන් එකක් ගහනවා. දැන් ඕක අපි තීරුම් අරගෙන ඉන්න ඕනේ මේක අපේ පාලනයෙන් තොරයි. ඒතර අපිට ඒක අදාළ දෙයක් නෙවෙයි. එහෙනම් ඇහෙන සද්දයක් ඇහුණා වේ. මම ඒකට අවධානය යොමු කරන්නේ නෑ කියලා හිතන්න. තේරුණාද? ඒකල ඔබ පහසුවෙන් වාඩි වෙලා ඉස්සරෝම නමස්කාරය කියන්න තුන් පාරක්. නමස්කාරය තේරුම මොකද්ද? නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒකේ තේරුම තමයි ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියන එක. එහෙම නමස්කාර කරලා අත් දෙක පහසුවෙන් අර භාවනා කරන විදිහට තියාගෙන ඊට පස්සේ ඔබ පළමුවෙන්ම මෛත්‍රිය කරන්නේ තමන්ට මෛත්‍රිය කරලා ඊට පස්සේ ඒ මෛත්‍රිය අපි ක්‍රමයෙන් ප්‍රදේශ වශයෙන් පළල් කර පතුරවනවා. කොහොමද පතුරවන්නේ? ප්‍රදේශ වශයෙන් පළල් කරගෙන ප්‍රදේශ වශයෙන් පළල් කරනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඉස්සරවම තමන්ට මෛත්‍රිය කරනවා. කාමරයක නම් ඉන්නේ. මේ කාමරයේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ආදී වශයෙන් මෙත් සිත පතුරවනවා. එතකොට අපි හිතමු කාමරේ ඉන්න කෙනත් එක්ක ප්‍රශ්නයක් දාගෙන ඉන්නේ කියලා. ඒතර ඒත් වෙනසක් බෑ. තේරුණාද? ඒ කියන්නේ ඔබට යම් විදිහකටද මෛත්‍රිය කළේ. ඒ විදිහටම කාමරේ ඉන්න සියලු දෙනාට මෙත් සිත තියෙන්න ඕනේ. තේරුණාද? ඒතකොට ඒක හරියට අපි කාමරය ඇතුළේ ලයිට් එකක් දැම්මා කියමුකෝ. බල්බයක් පත්තු කරනවා. එතකොට ඒ බල්බ් එකේ එළිය සම්පූර්ණයෙන්ම අඩුවක් නැතුව හැමතැනම පැතිරෙනවද නැද්ද? අන්න ඒ වගේ තමන්ගෙන් ආලෝකයක් විහිදෙනවා වගේ හරියට මෙත්සිත වඩන්න දරුවනේ. ඒක ඔබට ගොඩාක් උපකාර වෙයි ඔබේ ජීවිතේට. ඒ ආකාරයට මෛත්‍රිය වැඩි වීම. ඊට පස්සේ ඔබ කරන්න ඕන දේ තමයි ඒ කාමරේ දැන් ඊට පස්සේ කාමරේ ඉන්න සත්වයන්ට මෙත්සිත වැඩුවා. ඊට පස්සේ වඩනවා මේ නිවසේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ආදී වශයෙන් මෙත්සිත වඩනවා. ඊට පස්සේ මේ ගමේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. ඒතර ඔබේ අරමුණ වෙන්න ඕනේ මොකද්ද? සීමා වෙන්න ඕනේ ගමයි. ගම හිතෙන් අරමුණු කරන්න. ඒ කියන්නේ ගමේ හැම මේ බවුන්ඩරි ලයින් එකම හිතන්න ඕනේ නැහැ. තේරෙනවද? පොදුවේ ගම අරමුණු කරගන්න එච්චරයි. ගම දැන් මේ ගමේ සිටින කියද්දි ඔබට සමහරට කීප දෙනෙක් මතකුත් වෙයි. එහෙම සමහර අය මතක් වෙයි මේ නිකන් දැක්කහම එපා වෙන අයත් මතක් වෙනවනේ. එතකොට ඒ කවවත් මතක් කරන්න එපා. පොදුවේ ගමේ සියලු දෙනාට එක විදිහට මෙත්සිත වඩන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ ගමේ ඉන්න සියලු සත්වයන්ට එක විදිහට වඩන්න. එක එක්කිනා අරමුණු කරගන්න එපා. ඊට පස්සේ
ඊට පස්සේ ඒ කියන්නේ මේ ගමේ අසවල් ගෙදරේ ඉන්න අය අර අනිත් අයට කියලා එහෙම බෑ. තේරුණාද? ඒ කියන්නේ මුළු ගමටම එකම විදිහට පොදුවේ මනුෂ්‍යත්වයෙන් අපි මෙත්සිත වඩන්න ඕනේ. ඊට පස්සේ මේ ප්‍රදේශයේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා ආදී වශයෙන් ප්‍රදේශයට මෛත්‍රිය වඩනවා. ඊට පස්සේ මේ පළාතේ සිටින සියලු සත්වයෝ කියලා පළාතට මෙත්සිත වඩනවා. ඊට පස්සේ මේ රටේම සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ආදී වශයෙන් මොකද කරන්නේ? මුළු රටටම මෛත්‍රිය වඩනවා. තේරුණාද? අර එතකොට ඒ රටට මෛත්‍රිය වඩද්දී සීමාවල් තියා ගන්නවද? අසවල් කට්ටිය ඇරෙන්න කියලා එහෙම නැහැ. තේරුණාද? එතකොට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයටත් මෙත්සිත වඩන්න වෙනවා. තේරුණාද? එතකොට සියලු දෙනාට එක විදිහට මෙත්සිත වඩන්න. ඒක තමයි මෛත්‍රිය. මෛත්‍රිය එහෙම වැඩුවොත් එහෙම සමහර විට යම් වෙනස්කම් පාව වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම ඒවා තියෙනවා. අපි කියන මෛත්‍රිය කියන්නේ හරි ප්‍රබල දෙයක්. එතකොට ඔබ කිසි සීමාවක් තියාගන්න එපා. සියලු දෙනාට එක විදිහට මෛත්‍රිය වඩන්න. ඊට පස්සේ මේ රටේ ඉන්න අයට මෙත්සිත වැඩුවා. ඊට පස්සේ කාටද? ඊට පස්සේ මේ ලෝකයේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ආදී වශයෙන් ලෝකයේම සිටින සියලු සත්වයන්ට මෙත්සිත වඩනවා. ඊට පස්සේ සියලුම ලෝකවල සිටින සියලු සත්වයෝ කියලා. එතකොට ඔබේ හිතේ අරමුණ අනන්තයක් වෙනවා. ඒ කියන්නේ සියලු ලෝක ඔබ අරමුණු කරනවා. ඔබ දන්නේ අනිත් ලෝක කොහෙද තියෙන්නේ කියලා. දැන් ඔබ දන්නේ දිව්‍ය ලෝක කොයි මට්ටමේද පිහිටලා තියෙන්නේ. ඔබ දන්නේ නැහැ. හැබැයි ඔබ සියලු ලෝක අරමුණු කරනවා හිතෙන්. යම්තාක් ලෝක ඇද්ද? ඒ සියලු ලෝකවල වාසය කරන සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ආදී වශයෙන් ඔබ හොඳට අඛණ්ඩ වූ මෙත්සිත පතුරවනවා. පැහැදිලි නේද? ඊට පස්සේ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා සම්පූර්ණයෙන්ම සියලු සත්වයන් අරමුණු කරනවා. එතකොට ඔබට සීමාවල් නැහැ, ಜಾති ભેද නැහැ, ආගම් ભેද නැහැ, කුල ભેද නැහැ, පක්ෂ ભેද නැහැ, පාට ભેද නැහැ. පොදුවේ මිනිසුන් විදිහට සලකා, පොදුවේ සත්වයන් විදිහට සලකා සියලුම සත්ව වර්ග විදිහට බෙදෙන්නේ නැතුව සියලු දෙනාට අඛණ්ඩව පවත්වන මෙත්සිත ඔබ වඩනවා නම් ඔබට ඒ මෛත්‍රී චිත්තය හොඳින් පිහිටියොත් දරුවනේ ඔබට ඒකෙන් ලැබෙන දේ මෙපමණයි කියලා කියන්න බෑ. ඊතරම් ආනිසංස ලැබෙනවා. ඉතින් ওই විදිහට තමයි මෛත්‍රී භාවනාව කරන්නේ. ඉතින් මේ මෛත්‍රී භාවනාව අපි පොඩ්ඩක් පුරුදු කරමු. නේද? දැන් අපි අද පටන් ගමු පුරුදු කරන්න. එතකොට ඔබට හැමදාම මෙත්සිත වැඩිීමේ අවස්ථාව ලැබේවි. දැන් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. පහසු විදිහට අමාරුවෙන් ඉන්න එපා. පහසු විදිහට වාඩි වෙන්න. ඒ වගේම ඔබ තේරුම් ගන්න ඕනේ කකුල් රිදෙනවා නම් රිදුනාවේ. තේරුණාද? ඒකට අමුතෙන් කකුල් රිදෙන එක අරුමයක්ද? දැන් කකුලක් රිදෙන එක ඒක අద్භූත දෙයක් නෙවෙයිනේ. නේද? කකුල පොඩ්ඩක් රිදුනා කියලා කකුල කැඩෙන්නේ නැහැ. නිසා කකුල් රිදුනොත් හිතන්න රිදුනොත් හොඳයි කියලා හිතන්න. රිදුන් නැත්තම් ඊටත් වඩා හොඳයි. එතකොට අපි කකුල රිදීමත් එක්ක ගැටෙන්න යන්න එපා. තේරුණාද? කකුල් රිදීමත් එක්ක ගැටෙන්න යන්න එපා. ගැටෙන්නේ නැතුව දැන් අත් දෙක තියාගෙන දැන් පහසුවෙන් වාඩි වෙන්න බලන්න. දැන් ඇස් දෙක පියාගන්න. දැන් ඔබ සිතන්න මම මෛත්‍රී භාවනාව සිදු කරන්නටයි සූදානම් වෙන්නේ. සියලුම ලෝවැසි සත්වයන්ට එක විදිහට සමසිතින් කිසි වෙනසක් නැතුව මම මෛත්‍රිය වඩනවා.
මාගේ මේ මෛත්‍රියට ಜಾති ભેද, ආගම් ભેද, කුල ભેද, පක්ෂ ભેද, පාට ભેද, වර්ග ભેද කිසිවක් නැහැ. සියලුම සත්වයන් වෙත අඛණ්ඩ වූ මෛත්‍රී සිතයි මා වඩන්නේ. මා මෛත්‍රී වඩන වෙලාවට මා වෙන වෙන දේවල් සිතන්නේ නැහැ. වෙන වෙන සිතිවිලි සිතට ආවොත් මේ වෙලාවට අදාළ සිතිවිල්ලක් නොවන බව දැනගෙන ඒ සිතිවිල්ල මම සැනකින් බැහැර කරලා යලිත් මෛත්‍රී සිතිවිල්ලටම සිත ගන්නවා, සිත යොමනවා. මා දැන් මෛත්‍රී භාවනාව සිදු කරන්නට යන්නේ බාහිරින් ඇහෙන කිසිම ශබ්දයක් මට බාධාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කිසිම ශබ්දයකට මා අවධානය යොමු කරන්නේ නැහැ. අපි දැන් පළමුව භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දැන් පළමුවෙන්ම තමන් ඉඳගෙන සිටින ඉරියව්වට අවධානය යොමු කරන්න. තමන්ගේ ශරීරය පිහිටා තිබෙන ආකාරය හොඳින් මෙනෙහි කරන්න. දැන් අපි සියලුම ලෝවැසි සත්වයන් වෙත අනන්ත වූ මෙත් සිත පතුරවමු. කවුරුත් කියන්න එපා. මා කියන දෙය හොඳට අහගෙන හිතෙන් කියන්න. මේ ඇහෙන දෙය හොඳට සිතෙන් මෙනෙහි කරන්න. මම වෛර නැතෙක් වෙම්වා, තරහා නැතෙක් වෙම්වා, ඊර්ෂියා නැතෙක් වෙම්වා, දුක් පීඩා නැතෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම වෛර නැතෙක් වෙම්වා, තරහා නැතෙක් වෙම්වා, ඊර්ෂියා නැතෙක් වෙම්වා, දුක් පීඩා නැතෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම වෛර නැතෙක් වෙම්වා, තරහා නැතෙක් වෙම්වා, ඊර්ෂියා නැතෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මාමින්ම
මේ ශාලාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ ශාලාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම ලෝකවල සිටින සියලුම සත්වයෝ
වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම ලෝකවල සිටින පමන කල නොහැකියෝ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. දැන් මම භාවනාවෙන් නැගී සිටිනවා කියලා හිතන්න. සියලුම සත්වයන් කෙරෙහි මාගේ මේ අනන්ත මෙත්සිත පැතිරවීම මෙලොව යහපත පිණිසද පරලොව යහපත පිණිසද සියලු යහපත පිණිසද හේතු වේවා වාසනාව වේවා. සතු සතු සතු. දැන් කිමින් දිනෙත් විවර කරන්න. කොහොමද ටිකක් කකුල් රිදුනද? ඔබ විනාඩි කීයක් භාවනා කරා කියලාද හිතන්නේ ඔබ? පැය දෙකක් විතර කරා කියලාද? ඔය විනාඩි 20ක් තමයි ඔබ භාවනා කළේ. එතකොට දැන් මේ විනාඩි 20 හිතලා බලන්න. දැන් අපි ශරීරයේ එක විදිහකට තියාගෙන විනාඩි 20ක් ඉන්නවා කියන එක අපිට ලේසි වැඩක්ද අමාරු වැඩක්ද? ලේසි වැඩක්ද අමාරු වැඩක්ද? ටිකක් අමාරුයි නේ. ඒක පුරුදු වෙන්න ඕනේ. දැන් ඔබ අර මං කිව්වේ අර අමාරුම නම් ඒක නිසා ඉඳ ගන්න අමාරුයි කියලා භාවනා කරන්න නැතුව ඉන්න එපා. පුංචි උසක් තියාගන්න. පුංචි උසක් තියාගෙන පොඩි බංකුවක් හරි ඒක උඩ ඉඳගෙන ඊට පස්සේ කොන්ද කෙලින් තියාගන්න. එතකොට ඔබට පහසුවෙන් ඒ භාවනා මානසිකාරයට හිත තියාගන්න පුළුවන් වෙයි. ශාරීරික වේදනා ගැන හිතන්නේ නැතුව. අනිත් එක තමයි අර මම කියවනේ එලාම් එකක් තියාගන්න කියලා. එලාම් එක වැදුනා කියලා එකපාරට ඇස් අරින්න යන්න එපා. ඔබ පිළිවෙලට තමයි ඇස් අරින්න ඕනේ. ඒ කියන්නේ මම දැන් භාවනාව නවත්තනවා කියලා හිතලා විනාඩියක් විතර ඉඳලා ඇස් අරින්න. පැහැදිලි නේද? එකපාරට එලාම් එක ඔෆ් කරන්න ඕන කියලා ඇස් අරලා අර යන්න එපා. ඒක හරියට අර අපි හිතමු අපි මේ යනවා කියලා දැන් මේ මොනවාද උසක බැඳපු ලණුවක් තියෙනවා කියමු කඹයක්. ඒ කඹේ උඩ ඇවිදින්න පුරුදු කරනවා කියමු. කඹේ උඩ ඇවිදින්න පුරුදු වෙන කෙනා එකපාරට යාට හිතමු විනාඩි 5යි විනාඩි 10යි ඇවිදින්න දෙන්නේ කඹේ උඩ.
විනාඩි 10ට පස්සේ ඉලාම් වැදුනොත් මෙයා කඹේ බිමට පයින්නවද එකපාරට? නෑනේ. මෙයා පිළිවෙලට නැගපු විදිහටම තමයි බහින්න ඕනේ. අන්න ඒ වගේ අර හිත පිළිවෙලට ඉතින් නැගී සිටනවා කියලා හිතලා බැහැර කරන්න. පැහැදිලි නේද? එතකොට අපි දැන් ඔය පුරුදු කරපු මෛත්‍රී භාවනාවට කියන්නේ මහග්ගත චේතෝ විමුක්තිය. මොකද්ද කියන්නේ? මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ ප්‍රදේශ වශයෙන් පළල් කරමින් මෛත්‍රිය වඩනවට කියන එක. තව චිත්ත විමුක්තියක් තියෙනවා මෛත්‍රී භාවනාව වඩන තව ක්‍රමයක්. ඒකට කියන්නේ අප්පමාන චේතෝ විමුක්තිය කියලා. ඒක වඩන්නේ දිශාව ඔස්සේ. අද ඒක කියලා දෙන්න වෙලාවක් නැහැ. එතකොට දරුවනේ දැන් අර මේ මහග්ගත චේතෝ විමුක්තිය ඔබ හොඳට පුරුදු කරන්න. ඒකෙදි අපි එක ප්‍රදේශයක් අපි මනසෙන් අරමුණු කරපු එක ප්‍රදේශයක් ගැන කීපාරක් හිතුවද? දෙසරයයි. එහෙනම් ඔබට ස්පීඩ් එක හිතා ගන්න පුළුවන්. දැන් දෙපාරක් හිතුවොත් විනාඩි කීයයිද? 20ක් යයි ඉවර කරන්න. එක පාරක් හිතුවොත් එහෙනම් විනාඩි 10ක් යයි. තුන් පාරක් හිතුවොත් විනාඩි 30ක් යයි. ඔබට තියෙන වෙලාව මත ඔබට පුළුවන් ඒක ඒ විදිහට තමන් ඒ කියන්නේ ඒ එකම එක ගැන තුන් වතාව හිතන එක හොඳයි. එහෙම හිතමින් ඔබේ වෙලාව සැලසුම් කරගන්න. දැන් විනාඩි 30ක් වගේ භාවනා කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. දැන් ඔබට අර කියපු ආනිසංශ සියල්ලම වගේ ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගිකව අත්දකින්න ලැබේවි. ඉතින් අද මේ ඉගෙනගත්ත උතුම් ධර්මය මේ පින්වත් සියලු දෙනාටම මෙලව යහපත පිණිසත් පරලොව යහපත පිණිසත් සුවසේම උතුම් ධර්මය අවබෝධ කරනු පිණිසත් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.